ලියා ගන්න මාතෘකාව වෙන් රූප සටහනක ප්‍රදේශ. වෙන් රූප සටහනක ප්‍රදේශ. වෙන් රූප සටහනක ප්‍රදේශ. හරි. මාතෘකාව වෙන් රූප සටහනක ප්‍රදේශ කියලා ලියා ගන්න. හරි. දැන් අහගන්න ළමයි උදේ නැගිටින එක ඇත්තටම ඇඟට ශරීරයට මොළයට සේරටම හොඳයි. දවසේම ඉඳලා රෑ 10ට 11ට පන්ති ගියාට අර කම්මැලි නැතුව ඇති. ඒ උනට ඵලදායීතාවය අඩුයි ඒ ටයිම් එකට. දැන් උදේ නැගිටින එකට ඵලදායීතාවය වැඩි. නමුත් වෙලා තින්නේ අපි කම්මැලිනේ. ඒක නිසා තමයි මේ චුට්ටක් ඔය උදේ පාන්දර ඈලි මෑලිනේ. සමහර අය තාම ඉන්නේ හරි අමාරුවෙන් එන්නේ නැති. ඉතින් මේ ටික වෙලාවක් යනකොට ඕක හරි යනවා. හරි. දැන් හොඳට පාඩම අහගෙන ඉන්න. වෙන් රූප සටහනක ප්‍රදේශ ළමයි. වෙන් රූප සටහනක් අපිට 7 වසරේ තමයි මුලින්ම ඉගෙන ගන්න ලැබුණේ ජෝන් වෙන්ගේ අර සංවෘත රූපයක් තුල දැක්වීම. right. සාමාන්‍ය වෙන් රූප සටහනක අපි මෙන්න මේ වගේ කොටුවක් මෙන්න මේ වගේ ලොකු කොටුවකින් නිරූපණය කරනවා ළමයි සරුවත්ත කුලකය. සරුවත්ත කුලකය. ඒක නිරූපණය කරන්න බොහෝ දුරට කොටුවක් භාවිතා කරනවා. ඒකේ සංකේතය තමයි මෙන්න මේ සංකේතය. මේක ඊ අකුර නෙවෙයි ළමයි. හරිද? අපි ගොඩක් තැන්වලදී ওই සරුවත්ත කුලකේ සංකේතය මෙන්න මෙතෙන්ට දානවා. ඕනකට කියන සරුවත්ත කුලකය. එහෙනම් වෙන් රූප සටහනක මේ වගේ කොටුවකින් සාමාන්‍යයෙන් නිරූපණය කරන්නේ ළමයි සරුවත්ත කුලකය. ඊළඟට මේ ඒ කියන කුලකයක් නිරූපණය කරන්න ගියොත් ඒ කුලකය එයා නිරූපණය කරන්නේ මෙහෙමයි. සරුවත්ත කුලකේ අඳිනවා. ඇඳලා ඒක ඇතුලේ තමයි ඒ කියන කුලකය නිරූපණය කරන්නේ. මේකේ පළවෙනි 9 වසරේදී ඉගෙනගෙන තියෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ මෙන්න මේ ටික. ඔන්න ඒ ටයිටි ටික. හරි. අපි මේ දෙක ලියාගමු. වෙන් රූප සටහනක ප්‍රදේශය යටතේ අංක 1 ලියන්න සරුවත්‍ර කුලකය. ලියමු ළමයි. ලියන්න මාතෘකාව සරුවත්‍ර කුලකය. අංක 1 සරුවත්‍ර කුලකය. මේක ඇඳ ගන්න. මේක ඇඳලා මේ සංකේතෙත් දාගන්න. හරිද? මේක විතරක් අඳින්න ළමයි. ඊළඟට මේ පළවෙනි එක ඉවරයි නේද ළමයි? පළවෙනි එක ඔන්න ඇඳා. හරිද? මේක ඇඳලා ඉවර වෙලා ඊළඟට අංක 2. 2 ලියමු මෙහෙම. සරුවත්‍ර කුලකය තුල සරුවත්‍ර කුලකය තුල සරුවත්‍ර කුලකය තුල සරුවත්‍ර කුලකය තුල ඒහි උපකුලකය නිරූපණය. හරියට ලියා ගන්න සරුවත්‍ර කුලකය තුල ඒහි උපකුලකය නිරූපණය. ඒගේ උපකුලකයක් තමයි ඒ උපකුලකය. ඒහි නෙවෙයි ඒ උපකුලකය නිරූපණය.
සර්වත්‍ර කුලකය තුල A කියන උපකුලකය නිරූපණය. හරි. එහෙනම් ළමයි සර්වත්‍ර කුලකය තුල A කියන උපකුලකය ඔන්න නිරූපණය කරා මේක අද ගන්න. ඉවර නම් කියන්න ළමයි. එහි උපකුලකය නිරූපණය තමයි අපි මේ දෙවනියට ඇන්දේ. ඊළඟට මේ ඔන්න ඒත් හරි. ඊළඟට ළමයි අපි නිරූපණය කරනවා එහි අනුපූරක කුලකය. ඒකට අපි කියනවා A dash. A dash නිරූපණය. A dash කුලකය. A dash කියන්නේ දරුවනේ Aට අයිති නැහැ කියන අදහස. අපි බලමු ඒක වෙන් රූප සටහනකින් ඇඳලා. මේ තියෙන්නේ A කියන උපකුලකය. මේ තියෙන්නේ දැන් අපි නිරූපණය කරන්න ඕන පුතේ A නෙවෙයි A dash. ඒ කියන්නේ Aට අයිති නැති. Aට අයිති නැහැ කියන්නේ A රවුමට අයිති නැති. එහෙනම් එයාට අයිති නැහැ කියන්නේ මෙන්න මේ ටික. ඕන්න ඕකේ. ඔන්න A dash. හරිද? එහෙනම් සර්වත්‍ර කුලකය ඇඳා A කුලකය ඇඳා දැන් A dash ඇඳා right. ඒකත් අදි. ටික ටික යන් ඉස්සරහට. ඉවරද? ඔන්න පුතේ මේ ටික මකනවා. සර්වත්‍ර කුලකය මැකුවා. ඒ කුලකයක් මකනවා. හරි. දැන් හතරවෙනි එකත් බලමු. ඔන්න තුනක් ඉවරයි. ඊළඟට පුතේ අපි නිරූපණය කරනවා මේ ඔයාලා මේක ඉගෙනගෙන තියෙනවා. A සහ B උපකුලක දෙකක ඡේදන කුලකය ගැන. මේකෙන් කියවෙන්නේ A ඡේදනය B. ඡේදනය B. මෙන්න මේක නිරූපණය කරන්න යන්නේ. A ඡේදනය B. එතකොට දරුවනේ අපි මෙන්න අදිනව සර්වත්‍ර කුලකය. ඉස්සෙල්ලම අදින්නේ සර්වත්‍ර කුලකය. A හා B කියන්නේ සර්වත්‍ර කුලකය තුල තියෙන උපකුලක දෙකක්. හැබැයි අන්නේ උපකුලක දෙක ළමයි නිකන් නෙවෙයි ඉන්නේ කපාගෙන ඉන්නේ. මේ ඉන්නේ බලක් වෙච්ච වැඩි. ආන්න මේක A කුලකය මේක B කුලකය. අන්න උන් දෙන්න කපාගෙන ඉන්නේ. කැපෙනවට කියන්නේ ඡේදනය කියලා. ගණිතයේදී කැපෙනවට කියන්නේ තමයි ඡේදනය කියලා. නේ? ඔයාලා අහලා තියෙනවනේ ඡේදනය කියන එක කැපෙනවා කියන අදහස. එහෙනම් කොහෙද කැපිච්ච තැන් තියෙන්නේ? මේකේ කැපිච්ච තැන පේනවද ඔයාලට? right මෙන්න කැපිච්ච තැන. එහෙනම් අපි ඔය හොයාගත්තේ A ඡේදනය B කියන්නේ ළමයි කැපිච්ච ටික. දැක්කද උත්තරේ? ඔන්න රතු පාට කරපු ටික තමයි උත්තරයට එන්න ඕන. හරි නේද ළමයි? right. එහෙනම් අපි මෙන්න හතරවෙනි රූප සටහන. හතරද පහද? ළමයි හතරද පහද?
5 4 සර්වත්‍ර කුලකෙත් තිබුණා. ඒ කුලක ආරයි 4 වෙනි එක. ඒ ඡේදනය B ඔන්න එතනින් අවසන් කරා. ඇතරම මේ මටත් හරි සතුටුයි මේ අපේ 10 වසරේ මෙන්න මේ පොත ඉවරයි. බලන්න මගේ පොතේ කැතනි හරි. මේ ඔන්න ඔය පොත ඉවර කරලා ඊළඟ දවසේ අපිට අනිත් පොතට යන්න පුළුවන්. සෑහෙන්න ලොකු වැඩක්. හැබැයි මතක තියාගන්න ඊළඟ පොතම ඉවර කරන්න තියෙන්නේ තව මාස 5යි. ඉවර කරන්නත් ඕන ළමයි. හරිනේ දැන් එක දිගට අපි non stop උගන්වන්න වෙනවා. සඳුදාත් උගන්වලා බ්‍රහස්පතින්දාත් උගන්වනවා. වෙන කරන්න දෙයක් නෑ ළමයි. කොහොම හරි මේක ඉවර කරන්න ඕන. මොකද 10 හරියට ඉවර කරගත්තේ නැති වුණොත් අපිට බැරි වෙනවා පුතේ 11 වසරට ගිහිල්ලා හරියට කොට දාගන්න මේ වැඩේ. හරිනේ? ඉතින් මේ 11 ඉන්න ළමයිටත් 10 බැරි වුණොත් වැඩේ ටිකක් සංකීර්ණයි. හරි. අපි ඊළඟ එකට යමු. ඊළඟට පුතේ A මේලය B. A මේලය B. මේක කියවෙන්නේ A මේලය B. ළමයි මේකේ මේලය කියන එකේ අදහස අපි බලමු. A හා B කියන උපකුලක දෙක. ඔය ඇන්නේ සර්වත්‍ර කුලක. මෙන්න මේ උඩින් සංකේත දැම්මත් කමක් නැහැ මේවට. මේ A ඉන්නවා B ඉන්නවා. මේ කුලක දෙක මම ඇන්නේ ඡේදන කුලකයක් විදියට. පුතේ මතක තියාගන්න මේ මේලය කියන එකේ අදහස. දන්නවද මේ මේලය කියන එකේ අදහස? මේලය කියන්නේ Aටයි Bටයි අයිති සියලු අවයව. එතකොට Aටයි තියෙව ගන්නත් පුළුවන් Bටයි තියෙව ගන්නත් පුළුවන්. මෙන්න. right. ඔය තියෙන A මේලය B. ටක් ගාලා ඉඳ ගන්න. A මේලය B. හරි. මේ මට ළමයි මෙන්න මෙතෙන්දී තව එකක් කොහොම උගන්වන්න තිබුණා. කවක් නෑ ඒක මම දැම්මතත් කරන්නම්. ඔය කුලක දෙක මෙන්න මෙහෙම තිබුණොත් අද වෙන් රූප සටහන් 15ක් විතර අඳින්න තියෙනවා. ඔය A හා B කුලක දෙක ඔන්න ඔහම තිබුණොත් කොහොමද A මේලය B අඳින්නේ? sorry A ඡේදනය B. මේක මම නැවත කරනවා. පුතේ මේ බලා ගන්න. මම මේ අත තියන් ඉන්න ප්‍රදේශය මෙන්න මේ ටික Aටයිද? Aටයිද? නෑ. Aටයිද නෑනේ. Bටයිද? Aත් නෑ. Aටයිද නෑ Bටයිද නෑ. මෙන්න මේ මම මෙන්න මේ අත තියන් ඉන්න ප්‍රදේශය මෙන්න මේ ටික Aටයිද? උත්තර කියන්නේ නෑ නේ ඉතින්. කමක් නෑ. මේ ටික Aටයිද? ඔව් Aටයිද. හැබැයි මේ ටික Bටයිද නෑ. හරිද? මෙන්න මේ ටික Bටයිද නෑ. මේ ටික ළමයි Aටත් අයිති. ඒ වගේම මතක තියාගන්න පුතේ මේ ටික Bටත් අයිති. එහෙනම් Aටයි Bටයි දෙකටම මෙන්න මේ ටික අයිති. ඒක නිසා A ඡේදනය B මෙන්න මේ මැද ටික. මේ වගේ රූප සටහනක. ඕකෙම අනිත් එක මේකත් බලා ගන්න. දෙකම එක සැරේට අඳින්න. මේලය මෙන්න මේ જાතියේ කුලකයක් ආවොත් කොහොමද මේලය අපි හදාගන්නේ? මේ බලන්න. මේක A මේක B. මේලය කියන්නේ ළමයි Aටයි Bටයි අයිති සියලු අවයව. Aටත් Bටත් අයිති සියලු අවයව. එහෙනම් A ගේ B ගේ සියලු අවයව අපි පාට කරන්න ඕන. මේ තියෙන්නේ A මේලය B. මෙන්න A ඡේදනය B මෙන්න A මේලය B. හරි. ඉක්වරට ඔය දෙකත් අද ගන්න.
මේ දෙක ඉවර කරලා ඉක්මනට කියන්න ළමයි. ඉවරයි සර්. හරි. ඉවරයි සර්. ඉවරද? හරිනේ. ඔන්න එහෙනම් ළමයි මකනවේ පරක්කු වෙලා පන්තියට සම්බන්ධ වෙච්ච ළමයි වීඩියෝ එක හරි බලන්න. මට කරන්න දෙයක් නැහැ. පන්තියට පාහමාර වෙනකම් සම්බන්ධ වෙනවනේ ළමයි. ඉතින් මේ ඒ අය නෝට් එක හදා ගන්න, අඩුපාඩු හදා ගන්න. මේක මකනවා ළමයි. එපා නම් කියන්නේ. හරි. අපි ඊළඟ එකට යමු. දැන් බලා ගන්න ඊළඟ එක. අද ළමයි ගොඩාක් තියෙන වෙන්රූප සටහන් වල ප්‍රදේශ ඉගෙන ගන්න. වෙලා තියෙන්නේ මේ ටික සේරම එක වගේනේ. පටලව ගන්න එපා. මෙන්න මෙතනින් පස්සේ අපි ටිකක් වෙනස් ඒවට යන්න හදන්නේ. ඊළඟ එක. A මේලය B dash. A මේලය B ගේ අනුපූරකය. ළමයි මේක කොහොමද අඳින්නේ? මෙන්න මේ කුලක දෙක A සහ B කියන උපකුලක දෙකක් තියෙන්නේ මේක පුතේ සර්වත්‍ර කුලකේ. දැන් A මේලය B කියන්නේ A ටයි B ටයි අයිති සියල්ල. A ටයි B ටයි අයිති සියල්ල A මේලය B කියන්නේ. දැන් කියනවා A මේලය නෙවෙයි එයාගේ අනුපූරකය. ඒ කියන්නේ එයාට අයිති නැති ටික A dash ඒටත් බීටත් අයිති නැති. එතකොට උත්තරේ වෙන්නේ ළමයි ඒකේ අනුපූරකය ඒටයි බීටයි මෙන්න මේ දෙකට අයිති නැති ටික. එහෙනම් එයා ඉන්නේ එළියේ. මේ ඉන්නේ මෙයාගේ ප්‍රදේශේ. මේ අපි ඇදලා තියෙන පුතේ A මේලය B dash. හරිද? ඊළඟට එයාගෙම තව කෙනෙක් ඉන්නවා A ඡේදනය B dash. ඒ ඡේදනය B dash. අපි බලමු. මේක A මේක B. දැන් කියනවා ළමයි A ඡේදනය B. අපි පුතේ A ඡේදනය B කියලා මැද ටිකනේ ගත්තේ. හරි. A ඡේදනය B කියන්නේ මැද ටික. දැන් කියනවා එයාගේ අනුපූරකය එයාගේ dash A ඡේදනය B කියන්නේ මැද ටික. ඔන්න ඒ මැද ටික. උත්තරේ මැද ටික. දැන් කියනවා මැද ටික නෙවෙයි. ඒකේ අනුපූරකය. අනුපූරකය කියන්නේ නැත කියන අදහස. A ඡේදනය B නොවන. එහෙනම් A ඡේදනය B කියන්නේ මැද ටික නම් නොවන ටික වෙන්නේ මැද ටික හැර අනිත් සේරම තමයි මේකේ උත්තරේ වෙන්නේ. එහෙනම් විභාගෙට උත්තර ලියන්න කිව්වොත් ඔන්න ඔය ටිකේ තියෙන අවයව ටික සේරම ලියන්න ඕන උත්තර වලට. ඔය ඇන්දේ A ඡේදනය B dash. A ඡේදනය B dash. හරිද? right. මේ දෙකත් අත් ගාලා ඇඳ ගන්න. දෙක දෙක වගේ අඳවන්නම්. නැත්තම් මේක එක දිගට ඇඳුවොත් පටලැවෙනවා ඈ.
හරි. පටක් ගාලා දෙමු. ඉවර නම් කියන්න ළමයි. ඉවරයි සර්. right. මම හිතනවා අනිත් අයත් ඉවර කරගන්න නැති කියලා මේ ටික ළමයි ලස්සනට අඳින්න. මේ අපි පුතේ කීයක් ඇදලා මේ කීවෙනි එකේ අන්තිම එක 8ද 7ද 9. 9යි. right. එහෙනම් මේ වෙනකොට වෙන් රූප සටහන් 9ක් ඇඳලා තියෙනවා. ඔන්න 10 වෙනි එක අඳින්න යන්නේ. A dash ඡේදනය B. අංක 10. A dash ඡේදනය B. බලමු වෙන් රූප සටහනක් ඇඳලා. මේක A කුලකය පුතේ මේක B කුලකය. ඔන්න බලා ගන්න. A dash කියන්නේ Aට අයිති නෑ කියන අදහස. Aට අයිති නැත. හැබැයි Bට අයිති. නිකන් අපි සරලව දැකලා කියන්නත් පුළුවන්. Aට නම් අයිති නෑ ළමයි. Aට අයිති නෑ. හැබැයි Bට අයිති. එහෙනම් A කියන කුලකය ගාව ගන්න එපා. එයා අතාරින්න. හැබැයි B ගාව ගන්න. එහෙනම් Aට අයිති නැති Bට අයිති ටික වෙන්නේ මෙන්න මේ ටික. ඔය අපි අදලා තියෙන්නේ A dash ඡේදනය B. A dash ඡේදනය B. Aට අයිති නැති Bට අයිති ටික. ඕක මම මෙන්න මේ 11 වෙනි එක විදියට පුතේ මේ જાතිය උපකුලකයක් යන්නනම් ඔන්න බලා ගන්න. මේ වර්ග දෙකක් තියෙනවනේ. මෙන්න මේ මැද එක A අනිත් එක B. හරි බලා ගන්න. A dash Aට අයිති නෑ. එහෙනම් මෙන්න A රවුම. මූට අයිති නෑ. මෙයාට අයිති නෑ. Aට අයිති නැත. හැබැයි පුතේ Bට අයිති. Bට අයිති නම් A ගාව ගන්න එපා B ගාව ගන්න. එහෙනම් A රවුම දිහා බලන්න නැතුව ඉතිරි ටික පාට කරන්න. ඉතිරි ටික පාට කරොත් මෙන්න මේ ටික තමයි එන්නේ මොකක්ද? මේ අපි යන්නේ A dash ඡේදනය B. මෙන්න මේ જાතිය උපකුලකයක A dash ඡේදනය B. හරි පුතේ මෙන්න 11 වෙනි එක තියෙනවා මෙන්න 10 වෙනි එක තියෙනවා දෙක වැදගත්. A dash ඡේදනය B. ළමයි 15ක් විතර තියෙනවා ඇඳ ගන්න ඉක්මන් කරමු. අපි අනිවාර්යයෙන්ම බ්‍රහස්පතින්දට කුලක ඉවර කරන්නේ. අද ඉවර කරන්න බෑ පුතේ. දිගයි මේ පාඩම. දඩි පිටි ගාලා ඉවර කරන්න බෑ. දිගටත් වඩා ටිකක් තේරුම් බේරුම් කරගන්න අමාරුයිනේ. බ්‍රහස්පතින්දට ඉවර කරන්නේ. කීබෝඩ් එක බලන්න තිබ්බා. පුතේ එක්කෙනෙක්ගේ මයික් එක ඔන් වෙලා වහගන්න. හරි. ඉවර නම් කියන්න මේ ටිකත් බකලා දාන්න ඕන සර්ට. රෂාන් ඉවරද මේ ටික? ඉවරයි සර්. ඔව් සර්.
හරි. මෙන්න මේවා අමතක වෙනව නම් පුතේ ගෙදරදී තව එක සැරයක් තනියම කොලයක් අරගෙන පාට කරන්න මේ ටික. මාරම වටිනවා. ඔයාලට ගෙදරදී ගන්න කොලයක් half sheet එකක් අරගෙන මේ ටික ලියලා ගණන් ටික ලියා ගන්න. ගණන් ටික ලියාගෙන තනියම රූප සටහනක් ඇඳලා පාට කරන්න බලන්න. කියලා මේක තව ඉස්සරහට යනකොට චූටි චූටි අමාරු තැන් තියෙනවා. ඒතකොට තනියම මේ ටික පාට කරාම අයි කවදාවත් අමතක වෙන්නේ නැහැ. එක සැරයක් කරන් එක සැරයක් අද මේ රූප සටහන් ටික මුල ඉඳලා කරලා දාන්න. එක සැරයක් අයිත් අමතක වෙන්නේ නැහැ. හැබැයි ඒක තර්කානුකූලව කරන්න ඕන. විභාගයට කෙටි පේපර් එකේ මේ ප්‍රශ්නයක් තියෙනවා. නිතරම තියෙනවා ලකුණු දෙකක ප්‍රශ්නයක් වෙන රූප සටහනක ප්‍රදේශ. ඉතින් මේ ඒක නිසා පුතේ හැමෝම ඒකේ වටිනාකම දැනගෙන එක සැරයක් හදලා දාන්න. කුලක වලින් ලකුණු 10ක ප්‍රශ්නයක් තියෙන විභාගෙට. ඒතකොට ලකුණු 12ක් තියෙන කුලක පාඩමේ. හරි නේද? ඔන්න මම මෙතනින් පස්සේ මේක තා චුට්ටක් සංකීර්ණ කරනව ළමයි මේක බලන්න. A dash ඡේදනය B dash. මේ dash dash එනකොට dash වැඩි වෙලා තියෙන්නේ. කොහොමද මේක අපි පාට කරන්නේ? මේ අංක 12 නේ. ඔයාලා හිතන්නේ කොහේ පාට වෙයිද? A හා B කුලක දෙක තියෙනවා. මේක A මේක B. A dash මේකේ තියෙන විදිහට පුතේ A ටයිටිත් නැත. B ටයිටිත් නැත. A ටයිටිත් නැහැලු B ටයිටිත් නැහැලු. කොහෙද පාට වෙන්නේ එහෙනම්? මට කියන්න කවුරු හරි. A ටයිටිත් නැහැලු B ටයිටිත් නැහැලු. කොහෙද පාට වෙන්නේ? මැද ටික. මැද ටිකේ ඔය A ටයි B ටයි දෙකටම ෂෝක් එකටයි තීදේ. ඔන්න වරද්ද ගත්තා. A ටයිටිත් නැහැලු B ටයිටිත් නැහැලු. එහෙනම් කොහේය? සරල ප්‍රශ්නයක් අහුවේ. වටේ ටික අන්න හරි. ඔය මැසේජ් එකක් දාන්නේ ළමයි අපිට. මෙන්න උත්තරේ වෙන්නේ පුතේ වටේ ටික. වටේ. මේ මට මාර ප්‍රශ්නයක් ආවනේ ළමයි මේක කරද්දි. මට මෙන්න මෙහිම ප්‍රශ්නයක් ආවා. 13 වෙනි එකට තමයි මේ ප්‍රශ්නේ ආවේ. මෙහිම આવොත් මොකද කරන්නේ? බලන්න. මේකේ තියෙන්නේ ඡේදනය. මේකේ තියෙන්නේ ළමයි මේලය. මාරම ප්‍රශ්නයක් ආවේ. කවුද දන්නේ මෙහෙම එකක් ආවොත් උත්තරේ දෙන්න? ඔන්නව තමයි ටිකක් අමාරු වෙන රූප සටහන් ප්‍රදේශවල. කොහොමද මේක අපි ගන්නෙ? හරි. මේක ගන්න විදිය කියන්නට කලින් ඔයාලා පොතේ පිටිපස්සේ පිටුව පෙළ ගන්න. මාත් එක්ක පොඩි ක්‍රියාකාරකමක් කරමු. නැත්තම් මේක හරියන්නේ නැහැ ළමයි. හරි. කවුරුත් පොතේ පිටිපස්සේ පිටුව පෙළ ගන්න. ගන්න පැන්සලක් අතට. පොතේ පිටිපස්සේ පිටුව තියද? ඒක ලියලාද? එහෙනම් ඊට පස්සේ පිටුව ගන්න. හරි. හරි. දැන් මෙන්න මෙහෙම රූප සටහනක් ඇඳ ගන්න. මෙන්න මෙහෙම එකක්. ඕනොම් අර කාස්සේ අඳින්න එපා. මම කියන විදිහට කරන්න පුතේ. මේ ඕනොම් ඇඳලා AB කියලා නම් කරන්න. හරි. AB කියලා නම් කරගන්න. කවුරුත් මේ සර් කියන විදිහට කරනවද? නැත්නම් ඕනේ කියන අදහසින්ද? වැඩේ කරනවනේ නේ? ෂුවර් නේ? රයිට්. මේ දැන් කියන්නේ මේ රූප සටහන ඇඳගත්තද? මේ රවුම් තිය අඳින්න ඕනේ ළමයි දල වශයෙන් අඳගන්න. ඔව් සර්. හරි. කවුරුත් මේක එකඟතාවය ඇතුව කරන්න ඕන වැඩක් පුතේ. අවංකව අවංක චේතනාවෙන් හරි. හරි නේද? රයිට්. දැන් ඔන්න ඇඳලා ඉවරයිනේ. ඉවරද නැද්ද? තාම නැහැ. ඉවරයි සර්. ඉවරයි. දැන් අපි පුතේ මෙන්න මේකේ තියෙන කෑලි දෙක. මෙතන තියෙනවා A dash කියලා කෑල්ලක්. ඒ කෑල්ල වෙනම ගමු. මේක අමුතු විදිහට පාට කරන්න හදන්නේ. A dash කෑල්ල වෙනම ගමු. මම මෙන්න මේ රූප සටහනේ
ඉස්සෙල්ලම පාට කරන මෙන්න මේ කෑල්ල A dash පාට කරනවා. ඔයාලා ගන්න පාට පෑනක් අතට රතු පාට හරි නිල් පාට හරි කළු පාට හරි ගන්නකො අතට. අරගෙන ඉවර වෙලා ඔයාලා පාට කරන්න පුතේ A dash පාට කරන්න. A dash කියනකොට Aට අයිති නැති සේරම පාට කරන්න. Aට අයිති නැති සේරම පාට කරන්න. එහෙනම් පුතේ Aට අයිති නැති සේරම පාට කරනවා. එතකොට A රවුම පාට කරන්න එපා. ඔය පාට කරන්නේ Aට අයිති නැති ටික. ඕගොල්ලෝ පාට කරගන්න. බලන්න හරිද කියලා. A dash. ඔය තියන්නේ A dash. Aට අයිති නැති. A රවුම පාට කරන්න එපා පුතේ. A dash. හරිද? 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 පාට කරාද? ශ්වේතා පාට කරා සර්. හරි සර්. හරි. ඊළඟට පුතේ අපි මේකේ අනිත් කෑල්ල පාට කරනවා B dash. B dash. ඒකත් මේකෙමයි පාට කරන්න ඕන. එතකොට පුතේ ඕගොල්ලෝ තව පෑනක් අරගෙන පාට පෑනක් Bට අයිති නැති. දැන් කලින් පාට වෙලා තියෙන එක ඇත්ත B. ඒක ගණන් ගන්න එපා. ඔයාලා වෙන පාටකින් පාට කරන්න B අයිති නැති වෙන විදියට. Bට අයිති නැති වෙන විදියට. ඒ කියන්නේ B රවුම පාට කරන්න එපා. කලින් පාට වෙච්ච එක ඇත්ත ඒක අපිට අදාළ නැහැ. දැන් පාට කරන්නේ B dash නිසා Bට අයිති නැති ටික පාට කරා. එහෙනම් B රවුම පාට නොකර වෙන අතකට පාට කරන්නකො මෙන්න මේ අතට. ඔන්න මම Bට අයිති නැති ටික පාට කරනවා. ඔය තියෙන Bට අයිති නැති ඒවා. B රවුම නිල් පාට වෙන්නේ නැහැ කීයටවත්. ඔන්න B dash. හරි. A dash පාට කරා ඒකෙම B dash පාට කරා. බලන්න පැහැදිලිද කියලා. මෙහෙම පාට කරාද ඕගොල්ලෝ? එකම රූප සටහනේ මේක දෙකම පාට වෙන්න ඕන. හරි. මේ වෙනකොට ඔන්නෝම රූප සටහනක් ඕගොල්ලොන්ගේ කටු වැඩ කොලේ තියෙන්න ඕන. මම මේක කරන්න කිව්වේ පොතේ පිටිපස්සේ කටු වැඩ කොලේ. හරිද? කරලා ඉවරද? ඉවරයි සර්. ඉවරයි. දැන් ඔන්න A dash උත්තරي පුතේ B dash උත්තරي. දැන් අපි කරන්නේ මෙන්න මේකේ ලකුණ. මේකේ ලකුණ ඡේදනයද මේලයද? මේලය. මේලය. එහෙනම් මේලය කියන්නේ ළමයි මේලය කියලා ගන්නෙ අයිති සියල්ල. අයිති සියල්ල. නැත්තම් පාට කරනවා නම් පාට වූ සියල්ල. පාට වූ සියල්ලට කියන්නේ මේලය කියලා. එහෙනම් පාට වූ සියල්ල පාට නොවිච්ච තැනක් තියද මේකේ? මේ රූප සටහනේ පාට නොවිච්ච තැනක් තියද? ඉතන කොහෙද තියෙන්නේ පුතේ පාට නොවිච්ච තැනක්? මැද ටික අන්න හරි. මේ මැද ටික පාට වෙලා නෑ ළමයි. අනිත් සේරම එක සැරයක් හරි පාට වෙලා. ඒක හරියට තේරුම් ගන්න. මේක ටිකක් සංකීර්ණ කාරණයක්. හරිද? ඒතකොට මැද ටික පාට වෙලා නැත. අනිත් සේරම පාට වෙලා. ඒ කියන්නේ පුතේ මෙයාගේ උත්තරයට එන්න ඕන මැද ටික නැතුව පාට වෙච්ච සේරම. එහෙනම් මම මෙයාගේ ෆයිනල් ආන්සර් එක දෙනවා. මෙන්න උත්තරය බලා ගන්න. මේ තියෙන්නේ A, මේ තියෙන්නේ B. ඔය තියෙන්නේ A, මේ තියෙන්නේ B. දැන් මෙයාගේ උත්තරය වෙන්නේ A dash මේලය B dash පාට වෙච්ච සේරම අපි නැවත පාට කරලා දානවා මැද ටික නැතිව. අනිත් සේරමයි තියෙන්නේ. එහෙනම් ළමයි A dash මේලය B dash කියන්නේ ඔන්න ඔය පාට වෙච්ච ටික. හරිද? දැන් මේ අහගන්නකෝ. හරි. මම හරණේ ඒක කියන්නම් ඊ. දැන් මේ තියෙන්නේ A dash මේලය B. එහෙනම් පාට වෙච්ච සියල්ල වැරදිලාවත් මෙහෙම තිබුණා නම් මේ තියෙන්නේ ඡේදනය.
මේ තියෙන ඡේදනය. මේකෙන් කියන්නේ පුතේ දෙකටම පොදුවේ පාට වෙච්ච දෙකටම පොදුවේ පාට වූ. දැන් කියන්න මේ රූප සටහනේ දෙකෙන්ම පාට වෙලා තියෙන්නේ මොන ටිකෙන්ද? දෙතරෙම පාට වෙලා තියෙන්නේ. එක සැරේ නෙවෙයි. නිලුයි රතුයි මික්ස් වෙලා තියෙන්නේ මොන ටිකේද? වටේ ටිකේ. නිලුයි රතුයි මික්ස් වෙලා තියෙන්නේ පුතේ වටේ ටික. ඒක තමයි මේ ඇන්දේ. ඔයාලා කලින් කිව්වේ. එහෙනම් නිලුයි රතුයි මික්ස් වෙච්ච ටික තමයි ඡේදනය දෙකටම පොදු ටික. අපි මෙයා කලින් ඇන්ද වෙටි මේ තමයි A' ඡේදනය B. එහෙනම් ඡේදනය කියන්නේ මෙන්න මේ දෙකටම පොදු වෙච්ච වටේ ටික. ඒක අපි මෙච්චර දඟලන්නේ නැතුව හිතලා ඇන්දා. හැබැයි මෙන්න මේ රූප සටහන ඇන්දහම මේලයට උත්තරේ ගන්නත් පුළුවන් පුතේ. ඡේදනයට උත්තරේ ගන්නත් පුළුවන්. එහෙනම් A' මේලය B' කියන්නේ Aටයි Bටයි අයිති. ඒ කියන්නේ පාට වෙච්ච සේරම. ඡේදනය කියන්නේ දෙකටම පාට වෙච්ච ටික. ඔය රූප සටහනෙන් අපි එළියට ගන්නවා අපිට අවශ්‍ය ටික මෙන්න මේලය. මෙන්න ඡේදනය. අපි පාට කරද්දී දෙකටම පාට වෙන්නේ ඔන්න ඔය විදියට. හැබැයි මතක තියාගන්න මෙන්න මේ ලකුණ අනුව ප්‍රදේශය වෙනස් වෙනවා. ඡේදනය නම් පොදු ටික, මේලය නම් සේරම ටික. දැන් කියන්න ළමයි තේරුණාද නැද්ද? තේරුණා සර්. ඇහුන්නේ නැහැ පුතේ. හරිද? මේක මේ මම ඒකයි කිව්වේ ගෙදරදී කොලයක් අරගෙන මේක කරලා බලන්න. මේ වෙන් රූප සටහන් වල මේ ප්‍රදේශ මේ ටිකක් අමාරු ඒවා මටත් ඒ කාලේ අමාරුයි. 10 දී නම් මම මෙලෝ මල දාඩියක් දන්නේ නැහැ ළමයි. මම 10 වසරේදී මේවයි ප්‍රදේශ පාට කරන්න එහෙම මුකුත්ම දන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ටිකක් හරි දන්නවනේ මම කියලා දුන්නනේ ක්‍රමයක්. මේ ක්‍රමය කියලා දුන්නා. මම නම් දන්නේවත් නැහැ. විභාගයට ගණන් වලට ඒකක් ගත්තේ මේව දන්නේ නැතුව ළමයි. පුදුම වැඩේනේ. ඒ කියන්නේ මේකට ලකුණු දෙකයිනේ. නෑ. ඔයාලා නම් දන්නවා. දැන් මට මේක කියලා දුන්නේ ඊට පස්සේ ටීචර් කෙනෙක්ගෙන් මම අහගත්තේ. ඇත්තටම මේ අපේ මේ ටිකක් පරිණත වෙච්ච අවුරුදු 50ක් 60ක් වෙච්ච ටීචර් කෙනෙක්ගෙන් මම නිකමට ඇහුවා මිස් මේ වගේ එකක් આવොත් ලේසි ක්‍රමයක් කියන්න කියලා ළමයිට කියලා දෙන්න. يعني මේවා එක සැරේට කිව්වම තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වක පාට කරලා ගත්තාම ලේසි කිව්ව වෙනම. මෙයාගේ කෑල්ල වෙනම පාට කරන්න, මෙයාගේ කෑල්ල වෙනම පාට කරන්න. පාට කරලා ඉවර වෙලා කුලක ලකුණ දිහා බලලා මේලයද ඡේදනයද කියලා බලලා අදාළ උත්තරේ ගන්න කිව්වා. ඒ කියන්නේ මේක පාට කරලා බලලා මේලයද ඡේදනයද බලලා අදාළ උත්තරේ ගන්න කිව්වා. බලන්න. හරි ලේසි. හරිද? ක්‍රමවේදය ඔබ හඳුනා ගන්න. එහෙනම් ප්‍රශ්න දෙකකට උත්තරේ මෙයා ළඟ තියෙනවා මේ පාට කරාම. මේලයට උත්තරෙත් තියෙනවා, ඡේදනයට උත්තරෙත් තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් පුතේ කටු වැඩ කොලෙන් නැවතත් සුපුරුදු තැනට එන්න. මෙන්න අපේ ගානට පිළිතුර. දැන් සමහර අයගේ නිකන් මොලේ වටේ රවුමක් යනවා වගේ ඇතිනේ බුද්ධි කලම්බණයක් වෙලා ඇත්තේ මේ වෙලාවේ. උදේ පාන්දර කමක් නැහැ. ඔක දිගටම කලම්බවගෙනම ඉන්න. අද දවසේම එතකොට මේක හරියනවා. ලස්සනට පාට කර කර බලන්න ළමයි. ඔය ඇඳ වෙන් රූප සටහන් 13ම මෙහෙම කරන්න පුළුවන්. ඉවරද කියන්න ළමයි? ඉවරයි. මම මෙන්න මේක මකනවා ළමයි. මම ඔයාලට දෙනවා
මෙන්න මේකම පාට කරන්න මේ જાතියේ වෙන් රූපයක මම මේ අතරම ඔන්ලයින් ක්ලාස් එකේ පළවෙනි වතාවට තමයි මේ කුලකවල වෙන් රූප සටහන් කරන්නේ. ගිය අවුරුද්දේ මේව කරේ නෑනේ අපි ෆිසිකල් ක්ලාස් නේ කරේ. එතකොට මේ මමත් ෆස්ට් ටයිම් තමයි වෙන් රූප සටහන් අන්දන්නේ ඔන්ලයින් එකේ. බලමු ඔයාලට මේක ගොඩ දාගන්න පුළුවන්ද කියලා. මේ රූප සටහන කලින් ඇන්දද නෑනේ නේ. මේක ඇන්දනේ. මේ જાතියේ ඇන්දද පුතේ මට මතකයි නෑනේ. ඇන්දේ නෑ. හරි. මෙන්න මේකට අදාළව මේක පාට කරන්න. ඊළඟට මෙන්න මෙයා. මෙයත් මම මකනවා පුතේ. එයාගේ මේ රූප සටහනේ ඔබ පාට කරලා බලන්න. මැද එක A අනිත් එක B. හරි. දැන් බාර දෙනවා ඔයාලට මේ කටු වැඩ කොලයක් ගන්න. මේ දෙකටම උත්තරය එකම රූප සටහනේ තියෙනවා. ඔයාලා කටු වැඩ කොලයක් අරන් මේන් එකක් ඇඳ ගන්න. ඇඳගෙන ඒකේ A' පාට කරන්න. ඊළඟට පුතේ B' පාට කරන්න. ඊට පස්සේ ඡේදනයට අදාළ ටික මේ රූප සටහනේ පාට කරන්න. මේලයට අදාළ ටික මේකේ පාට කරන්න. හරි බලමුකෝ. ඉවරද? වෙන රූප සටහනක් ඇඳ ගන්න ළමයි ඔතනෝක කරන්න යන්න එපා. ඇතුලේ එක B පිට ඇතුලේ එක A පිට එක B. ඕකනේ තියෙන්නේ. ඉස්සෙල්ලා පුතේ A' පාට කරන්න Aට අයිති නැති ටික. ඊළඟට පුතේ B' පාට කරන්න Bට අයිති නැති ටික. ඒ දෙක පාට කරාම ඡේදනය කියන්නේ දෙකටම පාට වෙච්ච ටික. මේලය කියන්නේ පාට වෙච්ච සේරම. මේ වෙනකොට මං හිතන්නේ ඕක කරපු අය ඇති. කවුද කරලා තියෙන්නේ? ඉන්නවද? ඉවර කරපු අය?
පුළුවන් නම් ඔය කරලා ඉවර වෙච්ච අය මට WhatsApp දාන්න බලන්න මැසේජ් එකක්. මං හරි ආසාවෙන් ඉන්නේ ඔකට උත්තරේ බලාපොරොත්තුව. ටක් ගාලා එවන්න බලන්න. මගේ නම්බර් එක ඔයාලා ළඟ තියෙනවනේ. මට ටක් ගාලා මැසේජ් එකක් දාන්න. ඕනනම් මං ගෲප් එක විවෘතව කරලා දෙන්නම් ටක් ගාලා. ඔන්න මම ඔයාලගේ එක ගෲප් එකක් ඔන්න දැන් ඇරියා බිවෝර් එක. අකුරැස්සේ ගෲප් එකත් ඔන්න හරිමින් පවතිනවා. හරි. ඊළඟට අනිත් තව ගෲප් එකක් තියෙනවා ඒකත් ඔන්න අරින්න. හරි. සියලුම ගෲප් ටික ඇරලා තියෙන්නේ ඔයාලට පුළුවන් මේකට උත්තරේ ටක් ගාලා එවන්න. කිසිදු උත්තරයක් තාම ආවේ නැති බව කනගාටුවෙන් ප්‍රකාශ කරමි. මෙතෙක් තාමත් ප්‍රතිචාරයක් නොඇති බව තව දුරටත් කනගාටුවෙන් දන්වමි. ජනිදෝ ළමයි එක උත්තරයක් ආවා. ඔන්න මට ජනිදු එවලා තියෙනවා. එකක් එවලා තියෙනවා. A dash ඡේදනය B dash එවලා තියෙනවා. හරි. ඒ යවපු එක හරි. එච්චරයි. හරි ළමයි. දැන් නම් කාලය ඇතිනේ. මේක පාට කරලා උත්තරේ ලියන්න කිව්වේ. A dash මේ රූප සටහනේ පුතේ මෙන්න මේ කෑලි දෙක පාට කරන්න ඕන. නැවත තේරුම් ගන්න ඕන නිසා තමයි මම මේක නැවත කරන්නේ. A dash ඒට අයිති නැති. එතකොට A කියන්නේ මේ පොඩි රවුමනේ. එයාට අයිති නැහැ කියනකොට එයාට අයිති නැති සේරම පාට කරන්න. එයාට අයිති මේ ටිකනේ. මේ ටික එයාට අයිති. අයිති නැහැ කියනකොට ඒ ටික හැර අනිත් සියල්ල එයාට අයිති නැහැ. ඔන්න ඔය ටික එයාට අයිති නැති ටික පාට කරා. ඔය තියෙන්නේ එයාට අයිති නැති ටික. A dash ඔය පාට කරලා තියෙන පුතේ A dash. ඊළඟට මේකෙම අපි පාට කරනවා B dash. B dash කියන්නේ B ට අයිති නැති ටික. B කියන්නේ ලොකු රවුම. දැන් රතු පාටින් පාට කරපුව ගැන හිතන්න එපා. ඒක පාට කරලා ඉවරයිනේ. මම එයා අදාළ නැතුව වෙන පාටකින් පාට කරන්නේ B dash. B ට අයිති නැති. එහෙනම් B රවුම තමයි මේ තියෙන්නේ. මේ B රවුම. එයාට අයිති නෑ කියන්නේ ඒ රවුම ගන්නත් එපා. මොකද මෙයක් B ගේ කෑල්ලක්. B කියන්නේ මේ සම්පූර්ණ රවුම. ලොකු රවුමම B ගේ.
එයාට අයිති නැති ටික පුතේ ඉන්නේ එයාගෙන් පිටත. මොකද A රවුම ඉන්නේ B ගේ තුල. A කියන කුලකයා B ටත් අයිති. ඒක නිසා B රවුම ගැන හිතන්න නැතුව B ට අයිති නැති සේරම පාට කරන්න. B ට අයිති නැත්තේ ළමයි ඔන්න ඔය වටේ ටික. ඔය තියෙන B ට අයිති නැති ටික. මේ තියෙන ඔය පාට කරන්නේ B ට අයිති නැති ටික. නිල් පාටින් පාට වෙන්නේ පුතේ B dash. ඕන්න. ඔය පාට කරේ B dash. හරි. A dash පාට කරලා ඉවරයි B dash පාට කරලා ඉවරයි. දැන් මේකට යමු. මොකද්ද ඡේදනය කියන්නේ? ඡේදනය කියන්නේ දෙසරයක් පාට වෙච්ච ටික. දෙකටම අයිති ටික. ඒ කියන්නේ රතුයි නිලුයි දෙකටම අයිති ටික. කොහෙද රතුයි නිලුයි දෙකම පාට වෙලා තියෙන්නේ? ඒ ළමයි. අරක බැලුවාම පේන රතුයි නිලුයි right. ඔන්න මට ජනිදුල දෙන්නම උත්තරේ වල තියෙනවා අනිත් අය නැහැ. මෙන්න මේ වටේ ටික දෙකටම පාට වෙලා. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ A ටත් අයිති නැති B ටත් අයිති නැති A ටත් අයිති නැති B ටත් අයිති නැති ටික තමයි මෙන්න මේ වටේ. ඒ අපි යන්නේ ඡේදනයට. ඔය මේලය තමයි ටිකක් අමාරු ළමයි. ඡේදනය නම් ලේසි. මේලය කියන්නේ දෙකටම නෙවෙයි. දෙකටම අයිති වෙන්න ඕන කියන එකක් නැහැ. පාට වෙච්ච සේරම. මෙහෙම මතක තියාගන්නකො එතකොට ලේසි. A ටයි B ටයි අයිති සියලු අවයව. A ගේ අවයව ගන්නත් පුළුවන් ළමයි. B ගේ අවයව ගන්නත් පුළුවන්. A ගේ B ගේ දෙකේම අවයව ගන්නත් පුළුවන්. නැත්තම් වෙන විදියකින් කිව්වොත් පාට වෙච්ච සේරම. මේලය කියන්නේ පාට වෙච්ච සේරම. ඡේදනය කියන්නේ පොදුවේ පාට වෙච්ච ටික. දැන් පොදුවේ පාට වෙලා තියෙන්නේ වටේ ටික. ඒක ඡේදනය. පාට වෙච්ච සේරම කියනකොට මැද ටික හැර අනිත් සේරම පාට වෙලා එක සැරයක් හරි. දැන් පාට වෙච්ච සේරම අපි වෙන රූප සටහනේ නිරූපණය කරනවා. එහෙනම් ඔකට අයිති නැති ළමයි මැද ටික හැර අනිත් සේරම අයිති උත්තරේ. ඔක තමයි A dash මේලය B dash ටික. හරිද? හරි. මෙන්න මේකත් තනියම පාට කරන්න බලන්න. මේ ඔයාලගේ අභ්‍යාසෙ මේ සේරම තියෙනවා 18 දෙක අභ්‍යාසෙ. දැන් ඔයාලට මේක අභ්‍යාසෙ දුන්න ගමන් කරගන්න බැරි වුණාම ඔයාලා අපහසුතාවයටපත් වෙන නිසා පුතේ මම මේ පුළුවන් ටික උගන්වන්නේ. ඒක නිසා කවුරුත් කලබලයක් නැතුව මේ ටික පිළිවෙලට කරන්න. හරි. එහෙනම් ඔන්න මේක මට පාට කරලා දෙන්න ළමයි. A dash ඡේදනය B එයාගේ dash A dash ඡේදනය B ගේ අනුපූරකය. හරි. මෙන්න වෙන රූප සටහන. මේක A මේක B. හරි මේක පාට කරන්න. ඔයාලට මතක ඇති පුතේ මෙන්න මේක කලින් පාට කරා. A dash ඡේදනය B පාට කරා. ඒක ඔළුවේ තියෙනම් එයාගේ අනුපූරකය පාට කරගන්න පුළුවන් වෙන්න ඕන. එයාගේ අනුපූරකය අහන්න. හරි බලමු.
කවුද මේක කරේ? මේක මේ හරියට දැක්කනම් පුතේ වෙලාවකට ඉවරයි. හරියට දැක්කනම් මේකේ ක්‍රමය වෙලාවකට ඉවරයි පාට කරලා. මේ මට මේ ජනිතික උත්තරේ ගැටලුවක් තියෙනවා. A dash ඡේදනය B. නෑ මේක නෙවෙයි. ඔයාලා පොඩ්ඩක් ඔළුවට සිහියට නගා ගන්න පුතේ අද උදේ මම දැන් ඇඳා මෙන්න මේක ඇඳා A dash ඡේදනය B අපි ඇඳා. ඔන්න ඕක සිහිය තියාගන්න. A dash ඡේදනය B ඇඳලා තියෙන පොතේ තියෙනවා. ඕකෙදී අපි පාට කරේ A ට අයිති නැති B ට අයිති ටික. මෙන්න මේ ටික තමයි උත්තරේට පාට කරලා ඇත්තේ. ඔන්න. ඕක තමයි A dash ඡේදනය B ට අපි පාට කරලා තියෙන්නේ. මේක තමයි කලින් ඇන්දේ. ඒක මීටරේ තියෙනම් මේක දැක්කහම මේක මොකක්ද? ඇති දෙයක් නැහැ. දැන්වත් හිතෙන්නේ නැද්ද ළමයි? ඒත් නැහැ. හිතෙන්නෙම නැහැ. හරිද? අනිත් පැත්තේ කොටස පුළුවන් නේ. A dash ඡේදනය B මෙහෙමනම් දැන් කියනවා මෙන්න මේක නෙවෙයි. එයාගේ අනුපූරකය කියලා මෙන්න මේ දෙන්නටම පොදුවේ දාලා තියෙනවා එයාගේ dash. එහෙනම් මෙන්න මේ ටික නෙවෙයි ඒ ටික හැර dash කියන්නේ මේ ටික හැර ඉතිරි ටික. එහෙනම් උත්තරේට වෙන්න ඕන මෙන්න මේ A dash ඡේදනය B කියන උත්තරේ තියෙනවනේ පුතේ පාඩ කරපු ටික. අන්න ඒ ටික හැර ඉතිරි ටික. ඒ ටික හැර ඉතිරි ටික කියන්නේ මෙන්න මේ ප්‍රදේශ තුනම. එහෙනම් ඔය කතිර දාපු ප්‍රදේශ තුන තමයි උත්තරේට අපි බාර ගන්න වෙන්නේ. එහෙනම් ඔන්න කතිර දාපු ප්‍රදේශ ටික. ප්‍රදේශ තුනක් තියෙනවා. ওই තුනම ඔකට උත්තරේ වෙනවා. ඔය පාට කරලා තියෙන්නේ A dash ඡේදනය B ගේ අනුපූරකය. පැහැදිලිද දන්නේ නැහැ ළමයි? මෙයාගේ රූප සටහන ඔළුවේ තියාගෙන ඒ පාට වෙච්ච ටික නැතුව ඉතිරි ටික තමයි පුතේ අනුපූරකය කියන්නේ. මේක හරියට දාගන්න ඔළුවට. හරි. ඔයාලා මේකේ මෙන්න මේකක් පාට කරලා ඇති. A dash මේලය B පාට කරලානේ තියෙන්නේ. දැන් මන් දෙනවා ඒකේ අනුපූරකය. දැන්වත් අපි බලමු මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න. මේක A මේක B. මෙන්න මෙයා ගැන ඉස්සෙල්ලා දකින්න මෙන්න මේක ගැන. A dash මේලය B පාට කරපු එක බලන්න. බලලා ඒක හැර ඉතිරි ටික පාට කරන්න. මේක. ඉවරද මේක පාට කරාද? ඒක පාට කරන්න පෙර මෙන්න මේ කොළුවේ තියාගන්න A dash මේලය B. ඔන්න ඔක දකින්න.
ඔන්නම දකි. A dash මේලය දකි. A dash මේලය B. ඒකේ පාට කරලා ඇත්තේ ළමයි මේ A dash මේලය B නේ. මේ රූප සටහනේ අපි පාට කරලා ඇත්තේ මෙන්න මේ ටිකනේ. ඒට අයිති නැති. අපි මෙහෙම එකක් පාට කරාද ළමයි? A dash මේලය B එකක් පාට කරලද කලින් තියෙන්නේ නැද්ද? නෑ සර්. නෑනේ. මේක කලින් පාට කරේ නෑ. දැන් ඔන්න ටිකක් අමාරුවේ වැටෙනව වැඩේට. මේක පාට කරන්න කලින් මේක පාට කරන එක දැනගෙන ඉන්න ඕන. A dash ඒට අයිති නැති ඔන්න ඒක මම මෙහෙම ගන්නවා. A dash මේලය B. ඔන්න බලාගෙන ඉන්න. සංකීර්ණයි ළමයි අහන් ඉන්න. පුතේ A dash පාට කරමු. A dash කියන්නේ ඒට අයිති නැති. මම මේක පාට කරනවා. ඒට අයිති නැති ටික පාට කරනවා. ඒ රවුම පාට කරන්න එපා. A dash. පාට ඕනම් මේක හදාගන්න දැනුමක් දැන් තියෙනවා. A dash. ඊළඟට මම පාට කරනවා මේකේ අනිත් කෑල්ල. A dash පාට කරා ඊළඟට පාට කරනවා B. ඔන්න ඔය ටික. B කියන්නේ B ට අයිති ටික. ඔන්න B ට අයිති සේරම. B රවුමම පාට කරා. හරි. එහෙනම් මේලය කියන්නේ පොදුවේ පාට වෙච්ච ටික නෙවෙයි පුතේ. පාට වෙච්ච සේරම. එහෙනම් A dash මේලය B කියන්නේ පාට වෙච්ච සේරම. එහෙනම් A dash මේලය B කියන්නේ පාට වෙච්ච සේරම. අරක බලන්න. පාට වෙච්ච සේරම ගන්න. ඔන්න ඔය සේරම පාට වෙලා තියෙනවා. ඔය තියෙන්නේ. ඔන්න. මේ තියෙන්නේ A dash මේලය B. හරිනේ? අපි ඒක දෙසරකට පාට කරලා ගත්තේ. A dash වෙනම පාට කරා B වෙනම පාට කළා මේ දෙක කනෙක්ට් කළා අපි උත්තරයට ගියා. දැන් මෙන්න A dash මේලය B. අපෙන් අහන්නේ ඒක නෙවෙයි. ඒකේ අනුපූරකය. දැන් කියන්න ළමයි මේක මෙහෙමනම් මේක කොහොමද වෙන්න ඕන? මොන ටිකට උත්තරේ වෙන්නේ? මොන ටිකේ උත්තරේ වෙන්නේ? අද ගෙදරදී සෑහෙන්න වැඩක් තියෙනවා තනියම කරගන්න. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ A dash මේලය B. මෙදී දැන් එයාගේ අනුපූරකයෙන් කියන්නේ මෙන්න මේ ටිකේ තියෙන උත්තරය හැර මේ පාට වෙච්ච ටික හැර ඉතිරි ටික. එහෙනම් පාට වෙච්ච ටික මේක පේනවනේ පුතේ. ඒ හැර ඉතුරු ටික මොකද්ද? ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේක විතරයි නේද? එහෙනම් ඉතිරි ටික කියන්නේ මෙන්න මේ ටික. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ පාට වෙච්ච මේ ටික හැර ඉතිරි ටික. මෙන්න මේක ළමයි. පුදුම උත්තරයක් නේ. එහෙනම් A dash මේලය B ගේ සම්පූර්ණ අනුපූරකය කියන්නේ මෙන්න උත්තරේ. මේක තමයි උත්තරේ. ඒක අපි ගත්තේ මෙන්න මේක මගින්. මේක ගත්තේ මෙන්න මේක උදව් කරගෙන. බලන්න තේරුම් ගන්න try කරන්න. හරි. ඔන්න මට ජනිත උත්තරය වල තියෙනවා. මේ තව තියෙනවා. ඔය ඇති ළමයි. කීයක් යන්නයි දැන්? කීයක් ඇදලා තියෙන්නේ? මේ જાතියේ වෙන් රූප සටහන්. ඔයාලා මෙන්න මේ දෙක කටු වැඩ කොලේ තියෙන්න ඕන. ඔකස්සේ අඳින්න එපා ළමයි. 15යි. අද මේ මලීෂ තරුකාල මොකෝ ප්‍රමාද? ඔයාලා මෙන්න මේව ප්‍රැක්ටිස් කරා. A dash මේලය B කොහොමද එන්නේ? ඒකේ අනුපූරකය කොහොමද එන්නේ? ඔයාලට කියන්න පුතේ මේ අපිට උත්සාහයක් තියෙනවා. දැඩි කැපවීමක් දැඩි උත්සාහයක් තියෙනවා. මේ වගේ ඇති දෙයක් නැහැ. ඔබ මේක හිතන්න වාරයක් පාසා මේවට හොඳ උත්තර එනවා.
ඔයාලා මේක පැය ගානක් අරගෙන හරි තනියම කොලයක් අරන් ඉරි ඇඳ මේක මොලේට දාගත්තොත් තර්කානුකූලව එනවම තමයි. ඒක තමයි මේ විශ්වයේ ස්වභාවය. කරන කැපකිරීමට තමයි ප්‍රතිඵලය එන්නේ. හරි? කිසි කෙනෙක්ට බෑ කියන සංකල්පය නෑ ළමයි. තියෙන එකම දේ කැපකිරීම. ඔයාලට මේ වෙනුවෙන් අද දවස කැප කරන්න පුළුවන් නම් පැයක් දෙකක් මේක එනවම තමයි. විශ්වාසයෙන් කියන්නේ කරලා බලන්න. දැන් මේක පොඩ්ඩක් අවුල් ඇති. මේක ටිකක් බැරුව ඇති. පටලැවෙනවා ඇති. හැබැයි පුතේ ඒකට අදිෂ්ඨානයක් තියන් වැඩේට බැස්සොත් පුළුවන් වෙනවම තමයි. මේක මම ඉගෙන ගත්තේ අර මිස්ගේ එක වචනයක් අහලා තනියම මිස් මට කිව්වේ පාට කරලා බලන්න කියලා. එච්චරයි කිව්වේ. මේකට පාට කරලා උත්තරේ ගන්න කිව්වා. මම පාට කරා ගෙදර ඇවිල්ලා. හරිද? මම මේ ගුරු වෘත්තියට ඇවිල්ලා පළවෙනි අවුරුද්දේදී මේක පාට කරේ. බලන්න. එදා පාට කරේ. මේට අවුරුදු 7කට කලින්. ඒ පාට කරේ මේක ලේසියෙන් උගන්වන්න ඕන නිසා. හැබැයි මම දන්නවා මේක පාට කරන්න ගියත් ඔයාලට තියෙන ප්‍රශ්න ටිකක්. හැබැයි තනියම පාට කරලා උත්සාහ කරලා ගියොත් ළමයි වරදින්නේ නැහැ. හරිද? ඒක නිසා හැමෝම මතක තියාගන්න බෑ කියන්නේ ඔයාලම තමයි. හිතලම් බලන්න අපි නෙවෙයි බෑ කියන්නේ. අපි බෑ කියන්නේ. අපි කියන්නේ කරන්න කියලා. ඔයාලටම තමයි නිින්ද යන්නේ. අපිට නෙවෙයි. හරි? අපේ වෙලාවට නැගිටිනවා. හරි? වෙලාව මේව වදිනවා. මලීෂට නිින්ද ගියාට අපිට කරන්න දෙයක් නැහැ. හරි? ඒක නිසා ළමයි මතක තියාගන්න ඒක තමන්ගේ මනසින් තමන්ගේ සිතුවිල්ල විසින්මයි කියන්නේ අපිට බෑ කියලා. බෑ කිව්වොත් බැහැම තමයි. මොකක් හරි දෙරණක් ගහලා කරනවා කියලා හිතුවොත් කරනවම තමයි. ඒක තමයි ස්වභාවය. මොන ප්‍රශ්න මොන බාධකාවක් කරන්න ඕන දේ කරනව නම් අපිට කිසිදු බාධකයක් නැහැ. වෙලාව නැගත නේ රාහු කාලය ඔය එක බම්බුවක්වත් නෑ ළමයි. අදිෂ්ඨානය විතරයි වැදගත් වෙන්නේ. ඒකට මේ වෙලාව බලන්න ඕනෙත් නෑ, හඳහන බලන්න ඕනෙත් නෑ. හරිනේ? ඕව බලුවට අපිට හරියන්නේත් නෑ. මොකද හඳහන බලලා වෙලාව බලන්නේ ලංකාව විතරයි. හරි? පිටරට මිනිස්සු මේ ටෙලියනපතිය වෙලා තියෙන හඳහන බලලා නැගත බලලා නෙවෙයි. හරි? ඒක නිසා මේ අවශ්‍යතාවය කැපවීම අදිෂ්ඨානය තියෙනම් මේව බල ඉන්න ඕනේ නෑ ළමයි. හරි? 6:20යි දැන් වෙලාව. දැන් පන්තියේ ළමයි ඉන්නේ 36 තාම. හරි? මම වෙනදත් කිව්වේ මම පටන් ගන්නකොට මේකටත් වඩා අඩුයි. ඉතින් දැන් නැගිටින්නේ ළමයි. ඒ කියන්නේ අදිෂ්ඨානීය කැපකිරීම පේනවා. හරිද? ඉතින් මේ ඒක ඔයාලම තමයි ඔයාලව පාලනය කරන්නේ. මනසින් කියනවා අයියෝ අද නම් මේ රෙකෝඩින් එක හරි දාගමු. නිින්ද යනවා දෙයියනේ පුදුම නිින්දක් නේ. දුම අමාරුවක් උදේ පාන්දරට වේදනාවනේ. ඒ උදේ නැගිටින්න තියෙන වේදනාවනේ. මට නම් ළමයි සාමාන්‍ය උදේ නැගිටිනවා කියන එකේම ලොකු වේදනාවක් නෑ. මං උසස් පෙළ කරපු කාලේ සාමාන්‍ය පෙළ කරපු කාලේ 10:00 11ට නිදාගෙන උදේ නැගිට සාමාන්‍ය එක මට පුරුදුයි. හරිද? ඉතින් දැන් ඔයාලට මේ වේදනාව විඳින්න වෙනවා. වේදනාව විඳොත් තමයි අනාගතේ යමක් කරගන්න පුළුවන් වෙන්නේ නේ. ඉතින් ඒක නිසා ඒකට කැපකිරීම කරන්න ඕන. එලාම් එක තියාගන්න 5ටනේ පන්තිය පටන් ගන්න. 4:55ට එලාම් එක තියාගන්න. වාස්තා විනාඩි 5ක් විතර පරක්කු කරලානේ. ඉතින් ඒ කැපකිරීම කරන්නේ නැහැ ඔයාලා. ඒකයි වෙලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් ඒ කැපකිරීම කරන්නේ නැති අය මේ කැපකිරීම කරයිද? නේ? බලන්න. මනසින් කියනවා පුදුම අමාරුවක් දැනෙන්නේ නේ. නිින්ද යනවා දෙයියනේ. සර් කිව්වටනේ ඔන්න බලන්න ලබන සතිය සඳුදා සර් නම් කියයි. පුදුම සර් කම්මැලිකමක් උදේ පාන්දරට. ඒ කවුද කියන්නේ? මනසින් කියනවා තව ටිකක් නිදාගන්න. අද සීතලයි වරුසාව. රෙද්ද තව චුට්ටක් පෙරව ගනින් එලාම් එක ඕෆ් කරපන් ඔබ නිදාගනි. මල මූසලය වගේ නිදාගනි කියලා සිතුවිල්ලක් එනවා. එහෙම කියන්නෙත් නෑ. සිතුවිල්ල කියන්නේ ෂෝ ආස්වාදයනේ. ඉතින් දැනෙනවා. සනීපේ නේ පන්තිය වගේද යම් 6:20ට ඔකට. ඉතින් එහෙම කියලා බොලා පුති. කාටේ උගන්නන්නේ? අර පුංචි උන් ටිකක් ඉන්න හැමදාම මේ ඔන් කරනකොටම මේ මම පන්තියේ ඉන්නවා. හරි නේද?
හරි 12 වෙනකම් පන්ති පහට නැගිටින්න කරන් දෙයක් නැහැ. ඒක තමයි කැපකිරීම. හරිද? ඒක තමයි අදිෂ්ඨානය. ඔයාලා පැයද නිදාගත්තේ දෙකද කරන්න ඕන වැඩේ කරන්න ඕන ළමයි. ඒක කරන් දෙයක් නැහැ. ඔයාලා රෑ 3ට නිදාගෙන 5ට පන්තිය තියෙනම් ඒකට නැගිටින්න හයිය තියෙන්න ඕන. මේක ඉවර කළා නිදා ගන්න. මම මේ කාටවත් චෝදනා කරනව නෙවෙයි. ඉලක්කයකට යනකොට මේව තියෙන්න ඕන. හරි නේද? මේ කැපකිරීම තියෙන්න ඕන. ඉතින් එහෙම නැතුව මේක මේ උඩින් පල්ලෙන් කරගෙන සාමාන්‍ය විදියට ප්‍රතිඵලයක් දාන්න එහෙම කරන්න එපා ළමයි. හරිනේ? ඉතින් මම හිතනවා ලබන සතිය වෙද්දිවත් ඔය අඩුපාඩු හැදෙයි කියලා. ඔයාලගේ. නැත්නම් අපි පන්තිය පටන් ගන්නකොට ඔයාලා නිදි ගොඩක් අය. හරි නේද? රෙකෝඩින් එක දෙන්නේ නැත්නම් ඔයාලා නැගිටි. ඒත් නෑ. ඒත් නිදාගන්න. ඒකයි කියන්නේ. සිතුවිල්ල නැමැති මායя විසින් ඔබව පාලනය කරලා තියෙන්නේ. පුළුවන් නම් ඒකව පරද්දවලා ඔයා නැගිටින්න. ඔයාගේ සිත තමයි ඒකම තමයි ඔයාලව කන්නේ. ඔය සිතුවිලිම තමයි ඕගොල්ලෝ මේ පල්ලෙහාටම දාලා තියෙන්නේ. ඌම තමයි කියන්නේ ඔයාගේ සිතුවිල්ලම තමයි කියන්නේ තෝ තා ටිකක් නිදාගන්න කියලා කියනවා. අද මේ කුලක ටික කරන්න ගියාම ඔන්න බලන්න එක එක සිතුවිලි එයි. මේක තේරෙන්නේ නෑනේ. නේ තා ටිකක් කියලා යද්දි කම්මැලිනේ හෙටම කරනවා. ඒව එනෝ ඉතින්. කල් දාන්නේ සිතුවිලිමයි. හෙට කරමුනේ අද නම් කම්මැලි. ඉතින් ඒ සියල්ලම යටපත් කරගෙන මේක කරන්න ඕන ළමයි. හරිනේ? right. මේක කරලා බලන්න එතකොට ඔයාලට ඉබේම මේක පුළුවන් වෙයි. මම ඒකයි කිව්වේ. කරලා බලන්න. බැහැලා බලන්න වැඩේට බැස්සොත් පුළුවන්. හරිනේ? ලොකු වැඩක් ඉලක්ක කරගෙන බැස්සොත් පොඩි වැඩ ටික හරි කෙරෙනව ළමයි. හරිනේ? පොඩියට ඉලක්ක කරන් වටනොත් අර වැඩ ටිකවත් කරගන්න බැහැ. ලොකු සිහිනයක් දැකලා වැඩේ කරන්න පොඩි සිහින ටික දැනෙන්නේවත් නැහැ. හරිනේ? ඒක නිසා ලොකුවට ફોකස් කරන් යන්න පොඩි ඒවා අයින් වෙයි. ලොකු මේකට යන්න බැරි වුණත් පොඩි ටිකට හරි ගිහිල්ලා ළමයි. ඒකයි කියන්නේ. හරි නේද? බෙන්ස් එක යන්න බැරි වුණොත් ඊට වඩා අඩු එකක හරි යන්න පුළුවන්. පොඩි එකක යන්න හිතුනොත් ඌට පොඩි එකේ යන්නත් බෑ. හරි? BMW එකක් ගැන සිහින තියන් ඉන්න එකාට මේ පොඩි වාහන ගැන මොනවද නේ ඌ ඒක ගන්නවනේ. ඉතින් බෙන්ස් එකක් BMW එකක් ගැන හිතන්න එතකොට හරි. දැම්ම හිතන්න එපා. මේක කළා ඉස්සරහදී හිතන්න. හරි නේද? මම නම් නිතරම හිත ඉන්නේ. මොන වෙලාවෙ හරි හරියයි නේ. හරි. කළා බලමු. අපි ළමයි මේකේ ගාණක් හදමු. එක ගාණක් හදමු. ඇද ගන්නකො මේ රූප සටහන. මේක අදි. මේක A කුලකය, මේක B කුලකය. මේක සර්වත්‍රය. ඔය සර්වත්‍ර කුලකයේ පුතේ උඩින් දාගන්නේ. 1 3 5 2 4 6 9 8. හරි. ඔන්නෝම ඇතුළත් කරගන්න. අංක 1 පළවෙනි එක A. අංක 2 A dash. අංක 3 A ඡේදනය B. අංක 4 A මේලය B. අංක 5 A dash ඡේදනය B. අංක 6 A dash මේලය B. මේ තේරෙනම ළමයා අවයව ටික ඉස්සරහින් ලියන්න ඕන. අංක 8 A මේලය B dash. මේ සියල්ලකම අවයව. ඔයාලට මේ සියලු රූප සටහන් සර් පාට කරලා දීලා තියෙන්නේ. පාට වෙච්ච ප්‍රදේශ ටික බලලා උත්තර ටික ලියන්න තියෙනවා ඔයාලට. හරි.
8ක් තියෙනවා ඔය 8ටම ටට්ටක් ගාලා උත්තර ලියන්න ළමයි. ළමයි මම අද 7 වෙනකම් කරන්නේ ඉස්කෝලේට යන්න තියෙන නිසා ළමයින්ට අපි මේක කරලා බලමු. ලියලා ඉවරද ළමයි? ඉස්කෝලේ නෑ නිවාඩුයිද? කොහෙද? ඒ දන්නේ නැහැ. අද ඉස්කෝලේ නෑ නිවාඩුද කොහෙද? පොර එක තමයි බුදියගෙන තියෙන්නේ. හරි. අද නිවාඩුයිද? තව ඉන්නෝ මේ බටේ මුල්ලේ යන අය. ඉල්මි නිවාඩුයිද? ඔව් සර්. හරි. ඒකත් හොඳයි නේ. නිවාඩුයිනේ. ඕෂදීටත් නිවාඩුයිලු. අද ජයති නෑ උනාට. ජයතිට තියද වගේ. හරි මේකට උත්තර ටික දෙන්න. A කියන්නේ ඒට අයිති ටික. පුතේ අවයව දාන්න ඕන. ඒට අයිති අවයව. A dash කියන්නේ ඒට අයිති නැති ටික. ඒකේ අවයව ටික ලියන්න. ඔය විදිහට මෙන්න මේකේ තියෙන අවයව කඟල වරහන තුල ලියලා වහන්න. නෙතුයි මකෝ පන්තියට අද ප්‍රමාද වුණේ. වෙන තුතෙන් එනවනේ. සුදු මණිකේ ඒට මේකේ පායනේ ඉරිකෙන් හරි මයික් ඕෆ් කරගෙන ගෙදර කතා කරනවා නම් හොඳයි. හරිද? නැත්නම් අපි අනිත් ළමයි නේ මගදී හම්බුණාම ඔය ගෙදරට කියන නම් මෙහෙම කියයි ඈ. වෙලා තියෙන්නේ මේ ගොඩක් අය ඔය මේ හදිස්සියේ ටච් වෙලා ආයි මයික් එක ඔන්නනෝතින් ගෙදර තියෙන තේරම මේ වෙලාව පිරිත් යනවා පත්තරේ විස්තර යනෝනේ දේශපාලනේ යනවා ওই ටික යනවා සමහර අය මේ උදේට තේ බොනෝ මට ඇවිල්ලා තියෙනවා අනේ පාන්නම් කන්න බෑ කියලා මේ ඔන්ලයින් ක්ලාස් වල. ඒ ඇහිච්ච තේරම කියන්නේ නැහැ තමයි. ඒ වගේ ඔයාලා මයික් එක ඕෆ් කරන් කතා කරන්න. එතකොට හරි. නැත්තම් නේ උදේ පාන්දර කැමරා එහෙම ඔන් කරොත් නේ බලන්න බැරි වෙනවා දවසම. හරිද පුතේ ඉවරද? මේ ටික ඉවරද? ඉක්මනට කියන්න. අපි මේ අහමු බලන්න. පළවෙනි එකට උත්තරය A. අපි අහමු මේකට උත්තරේ කවිෂගෙන් අහමු. කවිෂ කියන්න පුතේ මේකට A වලට මොනවද ලිව්වේ? 4යි 6යි 8යි 9යි. මේ මේකට අහන්නේ A වලට ඒ ඩෑෂ් නෙවෙයි. A 1යි 2යි හා 3යි 1 2 3 5. ඒ කියන්නේ ඒට අයිති ටික මෙන්න මේ රවුම. ඔන්න උත්තරේ නිවැරදිව කිව්වා මේ තියෙන්නේ A. ඒ රවුම. ඊළඟට අපි
ලසන්තිකාගෙන් අහමු A ඩෑෂ්ට උත්තරේ. පුළුවන්ද බලන්න? වෙනවද? 4යි 6යි 8යි 9යි. 4යි 6යි 8යි 9යි. A ඩෑෂ් Aට අයිති නැති ටික අන්න හරි. Aට අයිති නැති ටික තමයි උත්තරේ. මේ තියෙන පුතේ 4යි 6යි 8යි 9යි. ඒ ඡේදනය B ලේසි එකක්. අපි අහමු මේ ඕෂධීගේ. ඕෂධී කියන්නේ ඒ ඡේදනය B මොකක්ද දෙන්නේ? 5යි 2යි. 5යි 2යි. ඊළඟ එක අහමු ඕෂධීගේ යාළුවා ඉල්මිගෙන්. ඒ මේලය B. 1යි 3යි 5යි 2යි 4යි 6යි. 1යි 3යි 5යි 2යි 4යි මේලය කියන්නේ Aටයි Bටයි දෙකටමයි සියලු අවයව. මෙන්න මේ තේරම. ඊළඟට A ඩෑෂ් ඡේදනය B. A ඩෑෂ් Aට අයිති නැති Bට අයිති ටික. අපි ඒක අහමු රසාංගිකෙන් අහමු. රසාංගික කියන්නේ A ඩෑෂ් ඡේදනය B. A ඩෑෂ් ඡේදනය B මේක පාට කරලා තියෙනවා අපි. පිළිතුරක් නැහැ. හරි. එහෙනම් අපි කාවින්දගෙන් අහමු. කාවින්ද කියන්නේ A ඩෑෂ් ඡේදනය B. මේක පුතේ පාට කරලා තියෙන්නේ A ඩෑෂ් ඡේදනය B. කවුරුත් බලන්න. ඒත් නෑ උත්තරයක්. 8 5 2 4 6 9. 8 5 2 4 6 9. A ඩෑෂ් ඡේදනය B. වැරදි. වැරදි. 4 6. 4 6. අන්න හරි. ළමයි A ඩෑෂ් Aට අයිති නැති A රවුමට අයිති නැති Bට අයිති ටික 4යි 6යි. 4යි 6යි. කොහොමේ උගන්නපුවනේ. ඊළඟට ඕකේ අනිත් එක A ඩෑෂ් මේලය B. අන්න ඒකට උත්තරේ නම් කියවුණා. A ඩෑෂ් මේලය B. 8 5 2 4 6 9. A ඩෑෂ් Aට අයිති නැති Bට අයිති හැබැයි මේලය. ඔක පාට කරා පුතේ. මෙන්න මේ ටික ගන්න පුළුවන්. 2 5 4 6 9 8. 4 6 8 9. ඊළඟට අන්තිමේකට උත්තරය අපි අහමු ටෂාන්ගෙන්. ටෂාන් කියන්නේ අන්තිමේකට උත්තරය. උදේ ඉඳලම අපි හිතියනේ සම්බන්ධ වෙලා. A මේලය B ඩෑෂ්. දැන් මේකට උත්තරේ හොයා හිතා ගන්න A මේලය B දකින්න. A මේලය B දැකලා එයාගේ අනුපූරකය දකින්න. A මේලය B දැකලා ඒකේ අනුපූරකය කියන්න. උත්තරයක් දෙන්න. 8 9. ඔය මේ තීක්ෂණනේ සියල්ලටම පහර දෙනවා. සියලු පන්දු වලට තීක්ෂණ තනියෙම පහර දෙන්න උත්සාහ කරනවා. හරි. මේ A මේලය B මේ තියෙන්නේ A මේලය B. මේ තියෙන්නේ A මේලය B. පාට කරපු මේ තියෙන්නේ ඔයාගේ උත්තර. දැන් කියනවා මෙන්න මේ ටික හැර ඉතිරි ටික. මෙන්න මේ ටික නැතුව ඉතිරි වෙන්නේ කවුද? ඉතිරි වෙන්නේ ළමයි 8යි 9යි විතරයි. එන උත්තරේ දෙනවා 8 සහ 9. හරිද? ඕක තමයි ඉන්නේ. ඉතින් මේක උමනාවෙන් කරලා බලන්න ඕන. හරි. අද ඉස්කෝලේ නැති නිසා තව එක ගානක් හදමුද පුතේ? කමක් නැද්ද? හදමු සර්. හදමුනේ. තා එකක් කරමු. කමක් නැහැනේ. යන්න ඕන අය යන්න රෙකෝඩින් එක දෙන්නම්.
මෙන්න මේ ගානක් අතර. ඇඳ ගන්නකො මේක. හරි. ඔන්න ඔය 6ට උත්තර ලියන්න. මේකට අදාළ ඔය 6ට උත්තර ලියන්න. රෙකෝඩින් එක ගෲප් එකට දාන පුතේ. ඉවසන්න දෙන්න. අපි ළමයි මේ සතියේ බදාදා විශේෂ වැඩසටහනක් සම්මන්ත්‍රණය කරනවා. මම ඒකේ කුඩා ඒකක වශයෙන් වැඩ ටිකක් කරලා දෙනවා. මේ අපි පළවෙනි අධ්‍යයනය යටතේ ගොඩක් අයට ගැටලුවක් වෙච්ච මේ භාග පාඩම ගැන කතා කිරීමක් කරන්න හිතන් ඉන්න බලමු. තාම තීරණයක් කරේ නැහැ. බදාදා 10ට තියෙන්නේ දාලා ටයිම් එක. ඒ කියන්නේ හෙට රාත්‍රී 10ට අපි වැඩසටහන පටන් ගන්නවා. අද ලොකු දැනුවත් කිරීමක් කරන්න ඕන. මේ 10 වසරටයි 11ටයි දෙකටම ගැලපෙන්න තමයි මේ වැඩසටහන අපි සංවිධානය කරලා තියෙන්නේ. මේ ඒකෙදී 10ටත් හෙට නෙවෙයි අනිද්ද සෝරි. හෙට අඟහරුවාදනේ. අනිද්ද තියෙන්නේ බදාදා. මේ මම දැනුවත් කිරීම කරන්නම්. මේක ඉවරද ළමයි? ඔව් සර්. ඉවරයි. පළවෙනි එකට උත්තරය අපි තිසරගෙන් අහමු. තිසර පළවෙනි එකට උත්තරය දෙන්නකෝ. A. ලේසිම එක අහුව තිසරගෙන්ම. 9යි 2යි 3යි 5යි 7යි. 9යි 2යි 3යි 5යි 7යි. ඔයාලා කියන්නේ අපේ තිසර කියපුවා හරිද පුතේ? තිසර කියපුවා 9යි 2යි 3යි 5යි 7යි. ඔව්. A. ඔව්. මෙන්න මේ සම්පූර්ණම කොටස ඒටයි. මේ තේරම ඒටයි. B ඒටයි. ඒ කියන්නේ B ගේ අවයව ටිකක් ඒටයි. එන උත්තරේ වෙනවා පිළිවෙලට නියමද කුඩා එකේ ඉඳන් ලොකු වෙන 2 3 5 7 9. ඔන්න තිසරගේ උත්තරේ. ඒ උත්තරේ සමගින් අපි අහමු මල්ෂගෙන් A' උත්තරයක් නැද්ද A'? ලේසි ප්‍රශ්න අහන්නේ මම මේ ඔයාලගෙන්. හරි අපි ජනිත්ගෙන් අහමු. ජනිත් කියන්නේ A' මොනවද දෙන්නේ?
නෑ 8 6 4 1 8 6 4 1 අන්න හරි නියමයි A dash කියන්නේ A රවුමට අයිති නැති ටික ඒට අයිති නැති ටික කවුද අයිති නැත්තේ 8 4 1 6 පිළිවෙල ලියමු 1 4 6 8 ඊළඟට අපි අශාන් ගෙන්නහමු අශාන් කියන්න A ඡේදනය B A ඡේදනය B තුනයි පහයි A ඡේදනය B Aටයි Bටයි දෙකටම පොදු ටික 3 සහ 5 එහෙනම් උත්තරේ එනවා 3යි 5යි ඊළඟට අපි අහමු A මේලය B රුචිරගෙන් අහමු අද රුචිර නෑ කතාවකුත් නෑ මාත් එක්ක තරහ වෙලාද දන්නෙත් නෑ රුචිර කියන්න මේ A මේලය Bට උත්තරේ ඉක්මනට පුතේ කියන්නකෝ අපිට 2 3 5 9 7 මොකක්ද දෙන්නේ 2 3 5 7 9 right A මේලය B කියන්නේ A ටයි B ටයි සියලු අවයව right ඒ කියන්නේ මෙන්න මේකම තමයි නැවතෙන්නේ ඒකමයි ඉන්නේ 2 3 5 7 9 නියමයි ඔය තියෙන්නේ ඊළඟට A dash ඡේදනය B A dash ඡේදනය B හරිද අපි ලසිත්ගෙන් අහමු ලසිත් කියන්න A dash ඡේදනය B ඒට අයිති නැති ඒක පොඩි ගැටලුවක් තියෙන ළමයි ඕකේ මේ A dash ඡේදනය B එහෙම එකක් අර්ථ දැක්වෙන්නේ නැහැ නේ ඔකට වැටෙන්න ඕන මෙන්න මෙහෙම ඒට අයිති නැති Bට අයිති 9 2 7 නෑ ඔතන මේ A dash කියනකොට Aට අයිති නැති හැබැයි Bට අයිති ටික එහෙම එකක් නෑ ළමයි මොකද A සහ B කියන්නේ Aට අයිති B ඕකේ මෙන්න මේකේ ලකුණ වෙනස් කරගන්න නැත්නම් ඕක උත්තරයක් නැති කුලකයක් වෙනවා A ඡේදනය B dash A ඡේදනය B dash A ඡේදනය B dash ඒ කියන්නේ Bට අයිති නැති Bට අයිති නැති Aට අයිති ටික මොනවා එන්නේ Bට අයිති නැති Aට අයිති ටික 2 7 9 2 7 9 2 7 9 අවසාන එක අවසාන ප්‍රශ්නයට උත්තරය නෙත්තරගෙන් අහමු නෙත්තර කියන්න A ඡේදනය B dash A ඡේදනය B dash මෙන්න මේක දකින්න පුතේ A ඡේදනය B දකින්න ඊට පස්සේ යාගේ අනුපූරකය කියන්න A ඡේදනය B කියන්නේ 3යි 5යි මේක දැන් කියන්නේ A ඡේදනය B නෙවෙයි ඒක හැර ඉතිරි ටික එතකොට කවුද එන්නේ ළමයි 1 2 4 6 7 8 9 මෙන්න මේ ටික උත්තරයට ගන්න පුළුවන් මෙන්න මේ ටික මේ ප්‍රදේශයයි 2 9 1 4 8 6 මේ ටික නැතුව ඊටු ටික කිව්වනම් හරි පිළිවෙලක් ඕනේ ඔන්න ලිව්ව 2 9 7 1 4 6 8 ඔක තමයි උත්තරේ හරි නේද right ගෙදරදී 18 දෙක අබ්ජාසය පුතේ කරන්න අද කරන්න පොඩ්ඩයි තියෙන්නේ ගණන් 4යි තියෙන්නේ ඒක උමනාවෙන් කරන්න කරනකොට එයි ඌටත් වඩා ටිකක් ප්‍රශ්න සහිත පාට කිරීම අඳුරු කිරීම ඉතින් ඒවට පොඩ්ඩක් මූණ දෙන්න බැරිම වුණොත් තියෙන්න ඇරලා බ්‍රහස්පතින්දට අහන්න හරි නේද right එහෙනම් පුතේ මම ඔන්න පන්ති ඔතනින් අවසන් කරනවා කුලක පාඩම බ්‍රහස්පතින්දට අවසන් වැඩ ටික කරලා දීලා පාඩමේ වැඩ අවසන් කරලා දෙන්න. හරි නේද? right. එහෙනම් රෙකෝඩින් එකත් ඔබට එවන්නම්. පැයකින් දෙකකින් තුනකින් ඇතුළත එවන්නම්.
එහෙනම් හැමෝටම සුබ උදෑසනක් ආයුබෝවන් තෙරුවන් සරණයි. ආයි අයිබෝන්